සියත මොර්නින් ෂෝ සියත පිළිසඳර සමගින් අපි ඔබත් සමග යලිත් සජීවීව මුණ ගැහෙනවා. මේ වෙලාවේ අපි සමග මැදිරියේ ඉන්නවා අපේ ගෞරවනීය ආරාධනාවත් එක්ක සහභාගී වෙනවා එක්සත් ජාතිපක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් තරංග. දැන් ඔබතුමාලගේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා ඉන්න වෙලාවක ඊයේ දවසේදී විශේෂ ප්‍රකාශයක් කළා. මේ සියලු දේවලුත් එක්ක වර්තමාන තත්ත්වය කොහොමද, විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව කතා බහ කරනකොට අපිට මුලින්ම අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි ආගමික නායකයන්ගෙන් යම් විරෝධතාවයක් ඇහුණා අපිට පහුගිය දවස්වල මේ පත්වීම වැරදි කියන කාරණාව පිළිබඳව. කොහොමද විශේෂයෙන්ම ඔබතුමා මහලේකම්වරයා විදිහට මේකට ලබා දෙන්න පිළිතුරු මොනවා කියද? ආගමික නායකයෝ කිව්වම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි එවැනි ප්‍රකාශයක් කරේ. නමුත් එවැනි ප්‍රකාශ නොකළ යුතු ප්‍රකාශ විදිහට තමයි අපි නම් දකින්නේ. මොකද එක්කෝ ඒ ප්‍රකාශ කරපු ආගමික නායකයන් වහන්සේලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැහැ. එහෙම නැත්නම් දැනමත් වැරදි ප්‍රකාශයක් කරා වෙන්නත් පුළුවන්. මොකද අර ඔබට මතකයිනේ පහුගිය ජනාධිපතිවරණ වෙලාවේදී මහ පොළොව දෙබෑ කරගෙන කැලණිකාගෙන් නාගයෙක් මතු වුණා කියලා කිව්වේ. ඉතින් එතෙන්ටත් ආගමික නායකයෝ සම්බන්ධ වුණානේ. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය අනුව තමයි ව්‍යවස්ථාව අනුව තමයි ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා ගරු අග්‍රාමාත්‍ය ධුරයටපත් වුණේ. පවත්නා තත්ත්වය පවත්නා බලයේ ඉන්න උදවිය අසමත් නම් ඒ අසමත් අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ගයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. ඉතින් අත් වශයෙන්ම පැවති පාලනය මෙතන අසමත් වෙලා තිබුණා. මේ ප්‍රශ්න රාශියක් අද මේ මුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ අසමත්කමට පිළිතුර තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ අසමත් අවස්ථාවේදී ඒක පිරවීම සඳහා ක්‍රියා කිරීමට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි ව්‍යවස්ථාවේ මේ නෛතික බලය දීලා තියෙන්නේ. නෛතික බලය මත තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරයා විදිහට පත් වුණේ. මේක විශේෂයෙන්ම මෙවැනි මතයක් රට තුළ ගෙන යන්න හොඳ නැහැ. මොකද මේ රටේ ව්‍යාකූල තත්ත්වයක් හැමතැනම අරාජික තත්ත්වයක් මතුවෙච්ච වෙලාවක තවත් මෙවැනි ප්‍රකාශයක් කරලා තරුණ ප්‍රජාව නමකට යනවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලේසියකට කෙනෙක් කියවන්නේ නැහැ. බොහොම ටික දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරන්නේ. ඒතකොට මේ තරුණ ප්‍රජාව මේක දන්නේම නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගමේ දරුවෝ බොහොම චුට්ටයි දන්නේ. එතකොට ඒගොල්ලෝ තරුණ මනස කියන්නේ බොහොම ආවේගශීලී කටයුතු කරන මනසක් තියෙන්නේ. එතකොට මෙවැනි කතාව ප්‍රචාරය ගියාම අපේ අසවල් ආගමික නායකයත් කියනවා මේ වගේ එතකොට තවත් මේ තියෙන ගින්නට තව පිටුරු දෙමීමක් වගේ සිද්ධ වෙන්නේ. හරි පරිස්සමින් මේ වගේ කතා කරන්න ඕන, ක්‍රියා කරන්න ඕන කියන එක අපි ඉතා කාරුණිකව සිහිපත් කරනවා. දැන් අපි මේ රට ගොඩ ගන්න ඊයේ දවසේදී කරපු ප්‍රකාශ තුලත් කිව්වේ මේක මේ බොහොම අමාරු කර්තව්‍යයක්. මම ජීවිතේ පරදුරට තියලා හරි මේ කටයුත්ත ජයග්‍රහණය කරගෙන රට ජයග්‍රහණය කරගෙන යනවා, ජනතාවට සහන ලබා දෙනවා කියන කාරණාව එතුමා කිව්වා. විශේෂයෙන්ම දැන් ඔබතුමාලා කමිටු හතරක්වත් පත් කරලා තියෙනවානේ. මේ ක්‍රියාකාරී කමිටුන් ඇයි පත් කළේ? මොකක්ද මේක පත් කරන්න හේතුව? කොහොමද මේ වගේ ක්‍රියාකාරීත්වය අපිට ඉදිරියේදී බලන්න පුළුවන්කම ලැබෙන්නේ? හරි. බොහොම වැදගත් ප්‍රශ්නයක් තරංග. මොකද මේ පහුගිය දිනවල මේ කමිටු පත් කිරීම සම්බන්ධවත් කමිටු ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුලත් වෙනත් දේශපාලන පක්ෂත් ඉතාමත් කුහක විදියට දැකලා ඉවරලා විවිධ විවේචනය කරා. මම පළවෙනිම කියන්න කැමතියි මේ කමිටු හතර වජිරබර්ධන මැතිතුමත් මමත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැත්නම් අත්‍යවශ්‍ය සේවාන් පිළිබඳව කමිටුවත් සාගල් රත්නායක මැතිතුමා ඉන්ධන සහ ගෑස් සම්බන්ධව බලශක්තිය සම්බන්ධව කමිටුවත් වැඩ කටයුතුත් ඒ වගේම අඛිල විරාජ් කාර්ය මැතිතුමා පොහොර ප්‍රශ්න පිළිබඳවත් ඒ වගේම සුවන් විජේවර්ධන මහත්මයා ඖෂධ පිළිබඳවත් මේ කටයුතු කිරීමට සඳහා පත් කරේ. ගරු අග්‍රාමාත්‍යතුමා දිවුරුම් දුන්නේ බ්‍රහස්පතින්දා හවස 6:30ට. එතකොට බ්‍රහස්පතින්දා දවසේ වැඩ කටයුතු කරන වෙලාව ඉවරයි. ඊළඟට සිකුරාදා විතරයි වැඩ කරන දවසකට තියෙන්නේ. සෙනසුරාදා, ඉරිදා, සඳුදා ඊයේ දවස් වෙනකම්ම දිග නිවාඩු කාල පරිච්ඡේදයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අගමැතිතුමා සිකුරාදා දවසේ උදේ 10ට වැඩබාර ගැනීම සිදු කරා. එතුමා වැඩබාර අරගෙන ඇවිල්ලා පළවෙනිමටම අපිත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. මේ සාකච්ඡාවේදී පළපුරුදු දේශපාලඥ විදිහට ඒ දේශපාලඥයන්ට වගකීමක් බාර දුන්නා. ඒ බාර දුන්නේ මේ විෂයන් පිළිබඳව ශාස්ත්‍ර පිළිබඳව සොයලා මට නිවැරදි වාර්තාවක් දෙන්න. ඒ සඳහා තියෙන යෝජනා මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට ඉදිරිපත් කරලා දෙන්න කියලා. ඒකට අපි මෙතන ඇමති මණ්ඩලයක් නැහැ. ආණ්ඩුවක් නැහැ. එතකොට ආණ්ඩුවක් නැතුව ඇමති මණ්ඩලයක් නැතුව ගරු අගමැතිතුමාට මේ කටයුතු බාර දෙන්න කෙනෙක් නැහැ. එතකොට බලාපොරොත්තු විශ්වාසයක් තියාගෙන තමයි අපිට ඒ වගකීම් බාර දුන්නේ. තරංග අපි මේ වගකීම් ඉෂ්ට කිරීමේදී සභාවතුමා මම මේ අපි පස් දෙනා ප්ලේන් ටිකක්
ප්ලේන්ටි උගුරක්වත් මේ කටයුත්ත සඳහා ආණ්ඩුවෙන් වියදම් කරලා නැහැ. අපි එදා සනිකවම පිටකොටුව අපේ ව්‍යාපාරික මහතුරු සභාවේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමට කතා කරා. අපේ අග්‍රාමාත්‍ය ලේකම්තුමා නිල වශයෙන් බලය දීලා තියෙනවා. එතුමා තමයි මේ කණ්ඩායම කැඳෙවි. කැඳවල ඉවරලා පළවෙනි අපි සිකුරාදාම අපිට පුළුවන් වුණා අත්‍යවශ්‍ය සේවා සම්බන්ධව පාරිභෝගික ද්‍රව්‍ය පිළිබඳව කරුණු සොයලා බලලා ඉවරලා අගමැතිතුමාට ඊයේ දවසේ අපි වාර්තාව බාර දුන්නා. ඒ වගේම සාගල් රත්නායක මහත්මයාත් එදිනම මේ සකස් කරලා ඉවරලා ඊට පසු දිනම වාර්තාව බාර දුන්නා. ඒ වගේම රුවන් විජේවර්ධන මහත්මයාත් ඊට පසු දිනම මේ සම්බන්ධව සොයලා ඉවරලා වාර්තාව බාර දුන්නා. තව තියෙන පොහොරේක විතරයි අඛිල විරාජ් කාර්යවසම් මහත්මයා අද දවසේ ඒ කටයුත්ත කරලා ඉවරලා වාර්තාව ලබා දෙන්න කටයුතු කරනවා. දැන් අපි දන්නවා දැන් අපි කොතනද ඉන්නේ. දැන් අද තමයි අමාත්‍ය මණ්ඩල අදින් පසුව තමයි අමාත්‍ය මණ්ඩලේ දියුණු දෙන්නට අවශ්‍යයි. තම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ. මේ අමාත්‍ය මණ්ඩල රැස් වෙනකොට තවත් මේක ප්‍රමාදයි. අගමැතිවරයා මේ වැඩ කටයුතු මේ රටේ ජනතාවගේ පීඩනය කොච්චරද කියන එක අවබෝධයක් තියෙන නිසා තමයි අපට පෙරුවේ කඩිනමින් මේක සනික විසඳන්න ඕන පස්සේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා ගැටලු ටිකයි निराකරණය කරන අන්දමයි පිළිබඳව ඔයගොල්ලෝ තෝරලා බලලා වාර්තා දෙන්න කිව්වේ. දැන්පත් වෙන අමාත්‍යතුමාට ගරු අගමැතිතුමත් එක්ක එක්කාසු වෙලා මේ ගැටලු ටික निराකරණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉන්ධනෙහිගේ ගෑස්හිගේ ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර උල්ලපගේ භයානකම දේ බෙහෙත් ඖෂධ වල තියෙන දැවැන්ත හිඟේ අත්‍යවශ්‍යම දැඩි ලෙස අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක හිගයක් තියෙනවා. ඒකෙන් දෙකක් තියෙනවා නැත්තටම නැහැ. දැන් රේබීස් වලට මේ අවශ්‍ය ඖෂධය ලංකාවේ නැත්තටම නැහැ. ඔය පිසු පූසේ පිසු බල්ලෙක් මෙහෙම හැපුවොත් එහෙම ඉවරට ඉවරයි. ඉතින් හැමදේම පරිස්සම් වෙන්නට වෙනවා. අනිත් එක හෘද රෝගය සඳහා ඖෂධ නැත්තටම නැහැ. අනිත් ඖෂධ 14න් 12ක් පිටින් කොහොම හරි ටිකක් හොයා ගන්න පුළුවන් පෞද්ගලික අංශෙන් ඖෂධ නැත්නම්. ඉතින් මේ භයානක තත්ත්වය ඒතකොට මේ විශේෂයෙන්ම වැඩිහිටි දෙමව්පියන්ගේ තත්ත්වය. ඉතින් අනතුරුදායක තත්ත්වයක තියෙන්නේ මේ ඖෂධ නැති. ඉතින් මේ තත්ත්වයන් අපි හඳුනාගත්තේ ඉන්ධන වල තත්ත්වය හඳුනාගත්තේ පිටකොටුවේ වෙළඳ ව්‍යාපාරික මහතුරු අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒගොල්ලෝ තමයි මේ අවුරුද්දක විතර කාල පරිච්ඡේදය තුළ මේ රටේ ජනතාවට කණ්ඩ දීලා තියෙන්නේ. අත්වශයෙන්ම ආණ්ඩුවක් නෙමෙයි. ඒගොල්ලෝ ලෝකෙට ණයලා අසාදු ලේඛනයකට ඇතුළත් වෙලා තියෙන්නේ. වෛද්‍ය සැපයුම් අංශයේ සැපයුම් කරුවන් අද අසාදු ලෝකෙට මේ ලේඛනයට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඊටාම භයානක තැනක තමයි අපි මේ ඉන්නේ. ඒ නිසා අපි මේ කමිටු වලින් කරේ සද්වායම ස්වේච්ඡායම එක ප්ලේන් ටිකක්වත් නොබී අපි ආපු කෙනෙකුට ප්ලේන් ටිකක් දෙන්නවත් උනන් දුන්නේ නැහැ. ඒගොල්ලොන්ගෙන තොරතුරු අරගෙන අපි ඒගොල්ලන් පිටත් කරලා ස්තුති කරලා එහෙම තමයි අපි මේ කරේ කියන එක අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්නට කැමතියි. හොඳයි. පුදුමල ඒ විදිහට කරනකොට දැන් මේ තියෙන ගැටලු විසඳා ගන්නට මොනවද කඩිනම් පියවර විදිහට ගන්න සූදානම් වෙන්නේ? විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉදිරි සැලැස්ම මොන වගේද කියන එක ජනතාව බලාගෙන ඉන්නවා. ඔබතුමාට මේ උදෑසන මොකක්ද කියන්න තියෙන්නේ? කොහොමද මේක විසඳන්න? මොනවද කඩිනම් පියවර? ඔව්. ඉන්ධන හිඟේ විසඳන්නට ඉන්ධන හිඟේ විසඳීමේදී දැන් මේ වෙන දවසකට ඉන්ධන මෙට්‍රික් ටොන් ඒ කියන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක විතර ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි විදුලියට නැතුව. විදුලියත් එක්ක එනකොට මෙට්‍රික් ටොන් 6000 මේ 600 මෙට්‍රික් ටොන් 6ක ප්‍රමාණයක් අවශ්‍යයි දවසක පරිභෝජනය සඳහා. ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4ක් අවශ්‍යයි දවසක වාහන දීම සඳහා පමණක්. දැන් අද වෙනකොට පෙට්‍රල් බෙදා හැරීමට හැකියාවක් නැහැ. පෙට්‍රල් දැන් ඉවරලා තියෙනවා. මේ වෙනකොට දින 40ක් 30 අද වෙනකොට මේ 51 වෙනි දිනේ අද වෙනකොට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40ක් පුරවගත්ත නැවක් අපේ ගැඹුරු මුහුදේ තියෙන ලංකා සීමාවෙන් ඔබ්බේ නතර කරගෙන තියෙනවා. මේගොල්ලෝ ලංකාවට මේක ගෙවන්න බාන්නේ නැහැ. ඊයේ සාගල් රත්නායක මහත්මයා පෞද්ගලිකව මේ සමාගමත් එක්ක කතා කරපුවාම ඒගොල්ලෝ එකඟ වුණා අපි බාන්නම්. හැබැයි කොන්දේසියක් මත කොන්දේසිය මොකද්ද මේ වෙනකොට මේට ඉස්සරලා ඒ සමාගමෙන් ඉන්ධන පෙට්‍රල් නැව් දෙකක් ලංකාවට බාලා තියෙනවා. ඒ ලංකාවට බාපු පෙට්‍රල් නැව් දෙකටම මුදල් ගෙවලා නැහැ. එකක මෙට්‍රික් ටොන් 35 අනිත් එක මෙට්‍රික් ටොන් 40ක මේකට මුදල් ගෙවලා නැහැ. මේකට පොල්ලා තියලා තියෙන්නේ. ඒ දැන් මේකත් බාණ්ඩ ඒගොල්ලෝ අපි කරේ විශ්වාසයක් නැති ඉඳ බාණ්ඩ වෙයි කියලා කියන තුමිනි පොල්ලත් වදින ඉඳ. ඒ නිසා ඒගොල්ලෝ කියන එහෙනම් ඔයගොල්ලෝ අලුතාන්ඩ ඔයගොල්ලෝගේ පෞද්ගලික අපිට තියෙන සම්බන්ධකවුඩ අපේ විශ්වාසයක් තියෙන ඔයගොල්ලෝගේ විශ්වාසය ඉෂ්ට කිරීමටත් අපිට එක පොල්ලක් නිදහස් කරන්න. අර පොළු තියලා තියෙන දෙකෙන් එක පොල්ලක් නිදහස් කරන්න. අනිත් එක ඒකට ඩොලර් මිලියන 39ක දෙන්න 40ක් වශයෙන් ගන්න තියෙන්නේ. ඒක නිදහස් කරන්න. ඒ වගේම මේ අලුත් එකට
අපිට මුදල් ගෙවන්න. ඒතර මේ දෙක මේ ගෙවින් දෙකක් කරන්න එකක් කැරියස් එක අපි ඉවසන්න කියලා. දැන් පෙට්‍රල් වල තත්ත්වය උකයි, ඩීසල් වල තත්ත්වය ඩීසල් අපි එක නැවක් මේ ඉන්ධන ආධාරකම යටතේ ගෙන්න ගත්තා. දැන් ඉදිරි දින කීපේ තව ඉන්ධන නැව ඩීසල් නැව 3ක් එනවා. ඒකත් එක්කලා ඩීසල් වල තියෙන තදබදේ යම් ප්‍රමාණයකින් අස්වසා ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ සියලුම දේවල් මේ ඖෂධ ප්‍රශ්නේ තියෙනක, ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තියෙන ප්‍රශ්නේ සහ ඉන්ධන ප්‍රශ්නේ මේ ප්‍රශ්න සියල්ලටම ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා විදිහට සිකුරාදා බාර ගත්තේ ඩොලරුත් නැති රුපියලුත් නැති මහා භාණ්ඩාගාරයක් එක්කලා රටක්. විශේෂයෙන්ම ඩොලර් නැහැ කියලා කියනවා. එහෙමනම් රුපියල් තියෙන්න ඕන. දැන් වෙලා තියෙන රුපියලුත් නැහැ. ඉතින් එවැනි භාණ්ඩාගාරයක් බාර ගන්න හිස් භාණ්ඩාගාරය 0.1 මේක 1973 තමයි රටේ මෙවැනි ආර්ථික තත්ත්වයක් මෙවැනි භාණ්ඩාගාරය නැත්නම් ආර්ථිකය කඩාවැටීමේ තත්ත්වයක් ඇති වුණේ. ඒ ආර්ථිකය කඩාවැටෙන වෙලාවේ ඩොලර් මිලියන 39ක් සංචිතයේ සතු තිබ්බ විදේශ සංචිතය සම්බන්ධ. අද විදේශ සංචිතයේ ඩොලර් 0.0. ඉතින් මෙයාට තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා දැන් එහෙමනම් ප්‍රශ්න විසඳුම මොකද්ද ඔබ කිව්වා? මේ ප්‍රශ්න විසඳුම වහ ඩොලර් උපයාගත යුතු වෙනවා. ඒ නිසා ඊටම කුඩාම කැබිනට් එකෙන් පෙරේදා තීන්දුවක් ගත්තා විවෘත වෙළඳපොලේ ඩොලර් මිලදී ගැනීමට කටයුතු කරන්න. ඒ මිලදී අරගෙන ඒ තුලින් වහ ඉන්ධන සහ ගෑස් ටික ගෙනල්ලා මේ රටේ ජනතාවට පහසුකම් සලසන්න. ඒ අනුව ගෑස් පැමිණියා. මම හිතන්නේ අද හෙට ඉඳලා දවසකට ගෑස් සිලින්ඩර් 80000 ගානේ බෙදා හැරීමට කටයුතු කරනවා. ඉදිරි දින කිහිපේ යම් කිසි අස්වැසිල්ලක් වේවි. 100% මේ ප්‍රශ්නේ විසඳුණා නෙමෙයි. ඊටාම භයානකයි. ඊයේ ගරු අග්‍රාමාත්‍යතුමා ජනතය අමතරලා තියෙන අතිරුකම කිව්වා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්නට පියවර අරගෙන තියෙනවා. ඒ පියවර එකක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මේ නියෝජිතයන් සමග කතා කරා. මේ පහුගිය දින දෙක තුනම වෙසක් දවසෙත් මේ උදෑසන 9 ඉඳලා ගරු අග්‍රාමාත්‍යතුමා රාත්‍රී වෙනකම්ම විවිධ කණ්ඩායම් රාජ්‍ය තාතුමා ඒ පිළිබඳව ප්‍රකාශ කරලා තිබුණා. අපිට තප්පර කිහිපයක් දෙන්න. ඉතා කෙටි විරාමයක් සඳහා යා යුතු වෙන ප්‍රධාන පාලක මැදිරියට ඉතා ඉක්මනින් පසුව මේ පිළිබඳව තවදුරටත් දිගටම කතා කරන්න සූදානම්. රැඳිලා ඉන්න සියත මේ ඔබ වෙනුවෙන් කතා බහ කරන සුවිශේෂී කතා බහ. හොඳයි, අද දවසේ අපි සියත පිළිසඳ සමගින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පලිත රංගේ බණ්ඩාර මහතා සමගින් කතා බහ කරේ. පලිත මහත්මයා අපි අර පොඩ්ඩක් අර සංඛ්‍යාලය කියනවල පුංචි වෙනසක් තියෙනවා නේද? පොඩ්ඩක් නිවැරදි කරගත්ත උත්තර. මේ මට පොඩි වැරදීමක් වුණා මේ හදිසිය කියන්නේ මේ දවසකට වාහන දිවීම සඳහා පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 500ක් අවශ්‍යයි. එතකොට තව මේ 5000ක් ඕනේ නේද? තාප බලාගාර වලට ඩීසල් මෙට්‍රික් ටොන් 1000ක් ඕන. එතකොට ඩීසල් දවසකට ඕන විදුලියටයි වාහන වලට දෙකට පමණක් මෙට්‍රික් ටොන් 6000ක් ඕන. පෙට්‍රල් වාහන වලට පෙට්‍රල් සඳහා දවසකට මෙට්‍රික් ටොන් 4000ක් අවශ්‍යයි. ඒ කියන්නේ 40 මෙට්‍රික් ටොන් 40000ක නැවක් ආවා කියන්නේ දින සාමාන්‍ය 5කට විතර තමයි ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් මේ දැන් ඇවිල්ලා තියෙන ඉන්ධන නැව ප්‍රමාණවත් වෙන දින 5කට වාසනාවකට 22 වෙනිදා වෙනකොට තවත් ඩීසල් නැවක් එනවා. ඒ නිසා ඩීසල් අවශ්‍යතාවය තියෙන එක පාලනය කර ගන්නට පුළුවන් දෙනවා. ගෑස් බින්දුව තියෙන්නේ ගෑස් පුරවපු නැවක් මුහුදේ තියෙනවා. ගෙන්න ගන්න විදියක් නැහැ. ඩොලර් මිලියන 5.5යි ඕන. 5.5 අද අපි ගාවන්නේ නැහැ. ඒ නිසා ගෙන්න ගන්න විදිය එක නැවකට පමණක් ගෙවීමක් කරලා ඉවරලා අද ගෙන්නීමට කටයුතු කරලා තියෙන්නේ. ඊටු ටික දැන් ඩොලර් හොයන්න ඕන. ඩොලර් හොයලා ඉවරලා ගෙවීමට කටයුතු කරන්න තියෙන්නේ. ඒ සංඛ්‍යාත් එක ඒ වගේම මම ඖෂධ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ඖෂධ වලට යන්න ඉස්සෙල්ලා මම කියන්නම් ඔබ ඇහුව ප්‍රශ්නේ මගහැරලා ගියන කොහොමද කරන්නේ කියන එක. ඔව්. දැන් අපිට තියෙන අපි විවෘත වලෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව විවෘත වලෙන් බලෙන් ඩොලර් මිලදී ගන්නවා. හැබැයි ඩොලර් මිලදී ගන්න රුපියල් නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් රුපියල් ගන්න. අග්‍රාමාත්‍යවරයා කිව්වා දැන් රාජ්‍ය සේවකයන්ගේ පඩි දෙන්න විදියකුත් නෑ. ආපහු මුදල් මේ අච්චු ගහන්න ඕනේ කියලා කාරණාව. ඒකයි මම කිව්වේ රුපියලුත් නැති ඩොලරුත් නැති මහා භාණ්ඩාගාරයක් එක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදිහට තනිමිනියක විතර මේ බර කර ගැහුවේ. ඉතින් එතකොට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, තානාපතිතුමන්ලා සහ වෙනත් විදේශ සංවිධාන උදවියත් එක්කලා මේ මොහොතේ
මේ දින කීපෙම කරවගමැතුමා අලුයම් පටන් ගත්තාම රාත්‍රී වෙනකම්ම අග්‍රාමාත්‍ය කාර්යාලය අග්‍රාමාත්‍ය වෙසක් පොය දවසේ අග්‍රාමාත්‍ය කාර්යාලය බොහොම කාර්ය බහුල තැනක් බවට පත් වෙලා තිබුණා. ඒ තරම් කැපකිරීමෙන් මේ සම්බන්ධව කටයුතු කරගෙන යනවා. මේ විශේෂයෙන්ම මේ සංවිධාන සියල්ලම ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනාම මේ අවස්ථාවේදී ගරුවගමැතුමත් එක්ක පැවති සාකච්ඡා ඉතාමත් සාධනීය සාකච්ඡා බවට පත් වුණා. ඒගොල්ලෝ දක්වපු ප්‍රතිචාරයත් එක්කලා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ADB එකත් වර්ල්ඩ් බැංක් එකත් අපිට මේ සහායක ලැබෙන. ඒ වගේම විදේශ රට විශේෂයෙන්ම අපි මතක් කරන ඉන්දියාව, ඇමරිකාව, ජපානය අපිට ලොකු සහයෝගයක් ලබා දෙවි. ඒ වගේම යුරෝපා රටවල් මේ රටවල් සියල්ලගෙම නොමද සහායක් අපට ලැබෙනවා. හැබැයි වැඩේ තියෙන තරංග මේක කිව්වම කලබල වෙන්න එපා. මොකද මම ඔයාගෙන් අතමාරුවක් මට රුපියල් 5000 දෙන්න කියලා ඉල්ලගෙන වගේ වැඩක් නෙමෙයි මේක රාජ්‍ය තාන්ත්‍රික කටයුතු. මේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ නියෝජිත මහතුරු ඒ අන්තත් ඒ අදාළ රජයල් එක්ක කතාලා ජපාන් තානාපතිවරයා අගමැතිතුමාගේ සාකච්ඡාවෙන් පස්සේ පසුදිනම ජපානයේ බලා ගියා මේ වේගයෙන් ක්‍රියාත්මක කරන්න ඕන ඉඳලා. එතකොට ඒ වගේ ඒ රජයේ යාන්ත්‍රණයෙම ඇතුළත් කරන්න ඕන. ඒ රජයේ අනුමැතිය ගන්න ඕන. අනුමැතියත් එක්කලා තමයි කාලයක් යනවා කියන එක ඔබ මේ කියන්නේ. එතකොට මේ මාස දෙක තුනක කාලයක් මේ ප්‍රශ්න විසඳා ගන්න කල් ගත වෙනවා. සාමාන්‍ය තත්ත්වයට අරගන්නට. ඒ නිසා තමයි අපි රටේ ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. ඉවසිලිවන්තව ඉතාමත් ඉවසිලිවන්තව කටයුතු කර යුතු කාලයක්. මාස දෙක තුන කාලයක් දුෂ්කර කාලයක් ගත කරන්න වෙනවා කියලා ගරුවගමැතිතුමා ඊයේ ජාතිය අමතල ප්‍රකාශ කරෙත් ඒකයි. එතන ඉවසිලිවන්තව යමු මේක බේරුම් කරගන්න පුළුවන්. අයතරතුර අපි ඒ ටික පොඩ්ඩක් කතා කරමු. මේ ඉතාමත් බරපතල කතා බහක් තියෙනවා. දැන් අද හෙටම මේ LTT ප්‍රහාරයක් තියෙනවා කියන එක. මේක අග්‍රාමාත්‍යවරගේ පත්වීමත් එක්කත් සමහරව සම්බන්ධ කරන්න උත්සාහ ගන්නවත් අපි දැක්කා. කොහොමද ඔබතුමාට මේ පිළිබඳව අදහස? ඒත් එක්කම අද දවසේ පත්තරවල තිබුණා උතුරු ප්‍රදේශයේදී විශේෂයෙන්ම ආයුධ වගේක් හම්බුනායි කියලා. මොකක්ද තත්ත්වය? හැම අවස්ථාවකම රනිල් කොටියා රනිල් එනකොට කොටියනවා කොටි නැගිටිනවා. ඒ වගේ කතාව වෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා නැතුව වෙන පාලකයෙක් කෙනෙකුට කොටි බුදියනවා රනිල් එනකොට කොටි නැගිටිනවා. මේක ස්ලෝගන් එකක් කියලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව හින්දු පුවත්පතක පළවෙච්ච වාර්තා පිළිබඳව ආරක්ෂක අංශයෙන් බුද්ධියන්ත වෙච්ච සොයල බලලා තියෙනවා. ඒක පිළිබඳව එච්ච සාධනීය කරුණු හමු වෙලා නැහැ. කෙසේ නමුත් අවියවුද සම්බන්ධව මේ අපේ රටේ තවත් විවිධ ස්ථානවල විවිධ පුද්ගලයන් සතු අවියවුද තියෙනවා. දැන් මගේ මැතිවරණ කොටසේ කල්ලඩිය පුත්තල නගරයේ ආසන්නෙම කල්ලඩිය මෑතකදීත් අපේ රාජ්‍ය අමාත්‍යවරයෙකු හිතවතෙක් ළඟ දීලා T56කුත් ඒ වගේම උණ්ඩ වගේක් එහෙම මේ සොයා ගැනීමට ලැබුණා. ඒ වගේ මේ සමාජයේ බොහෝ තැන්වල විවිධ අවියවුද තියෙන්නට පුළුවන්. මොකද නැත්නම් පාතාලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඉතින් මේ ආරක්ෂාව පිළිබඳව අපි කොහොමවත් අවධානයෙන් වැඩ කටයුතු කරන්නට අත්‍යවශ්‍යමයි. අද දවසේ පුවත්පත්වලත් තිබුණු වාර්තාවකට මම පොඩ්ඩක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව අද රැස් වෙයි කියන කාරණාවත් එක්කම ජනාධිපතිවරයාට එරෙහි පාර්ලිමේන්තුවේ අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව සඳහා වන විවාදය අද තියෙනවා කියන කාරණාව. මොකක්ද මේ தত্ত্বය? ඔව්. රටක පාලනය බාරගත්තාම පාලකයාට මේ වගකීමක් තියෙනවා ජනතාව ජීවත් කරවීම සහ පහසු අන්දමින් ජනතාවට ජීවත් වීම සඳහා කළමනාකරණය සිදු කිරීම. ඉතින් ඒ සම්බන්ධව සිදු නොවන තත්ත්වයක් නිසා තමයි මේ අර්බුදකාරී තත්ත්වයන් ඇති වුණේ. ගෝඨ ගම්මානයේ මයිනගෝ ගම්මානයේ කියලා ගම්මාන ඇති වුණේ. ඉතින් ඒවා තත්ත්වයන් තුල ජනාධිපතිතුමාට සහ පාලනයට විරුද්ධව මිනිස්සු අප්‍රසාදයක් ගොඩනැගුණා. ඒක අපිට සංගවන්න දෙයක් නෙමෙයි. අපි ජනාධිපතිතුමත් එක්ක ආණ්ඩු කරත් අපි මේ ඇත්ත කතන්දරේ කරන්නට ඕන. ඒ නිසා තමයි ගරු අගමැතිතුමත් ඊයේ රටට ඇත්තම තත්ත්වය හෙළි කරලා දුන්නේ. එතකොට එවැනි තත්ත්වයක් මත විපක්ෂයෙන් ඉදිරිපත් කරලා තියෙන යෝජනා පාර්ලිමේන්තු න්‍යායපත්‍රයකට ඇතුළත් වෙලා තිනකොට පැහැර කරන්න පුළුවන් කවන්නේ. ඒ පිළිබඳව අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුදර පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ තුළ සිද්ධ වෙනවා. එතකොට දැන් ලංකාව තුළ ආනයන ප්‍රණයන තත්ත්වයන් පිළිබඳව යම් වෙනසක් ඉක්මනින් ඇති කරගන්න පුළුවන්කම තියෙනවද? ඒ වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවද? කොහොමද මේ පැත්ත? ඔව්. මේ කාරණේ බලපාන විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර දැන් ඉන්ධන වලට, ගෑස් වලට, ඖෂධ වලට මේ ප්‍රශ්නය ඖෂධ වලට මේ තියෙන ප්‍රශ්නය ඖෂධ සැපයීම් කරුවන් LC ඕපන් කරපුවාම දැන් LC ඕපන් කරන්න විදියක් නැහැ. ලංකාවේ රාජ්‍ය බැංකු සහ සමහර බැංකුවල මම කොයි බැංකුවල නම් තඳන් කරන්නේ ලෝකයේ අපේ LC පිළිගන්නේ නැහැ. මොකද ඒ තරමටම LC ඕපන් කරලා අපි රිජෙක්ට් කරලා තියෙනවා. ඒ තුල දැන් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඖෂධ වල තත්ත්වය පිළිබඳව අපිට ජනවාරි මාසයේ මේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ගන්නක් තියෙනවා. මේ සැපෙන් කරුවන්ට
ගෙවීමට තියෙන රුපියල් බිලියන රුපියල් මේක ඩොලර් නෙමෙයි රුපියල් බිලියන 63ක් ගෙවන්න තියෙනවා. මේ 63න් බිලියන 40ක්ම මාස 3 ඉක්ම වූ මුදල්. එතකොට මේ සැපයින් කරුවන් ආණ්ඩුවට මුදල් ගෙවුවත් ආණ්ඩුව එහෙම නැත්නම් බැංකුව ඒ සැපයින් කරුවන්ට ඩොලර් වලින් ගෙවන්න උන ගෙවලන්නේ නැහැ. ඉතින් මේ නිසා තමයි මේ ව්‍යාපාරිකයෝ ඔක්කොම බහුතරයක් මේ දැන් අසාධු ලේඛනයකට ඇතුළත් වෙන. ඉතින් මේක ව්‍යාපාරිකයන් වැරද්දක් නෙමෙයි. ව්‍යාපාරිකයන් වඳින්න ඕන එක පැත්තකින්. මොකද ණයට මේ රටට බෙහෙත් ටික දීලා තියෙනවා. ණයට මේ මිනිස්සුන් රටේ මිනිස්සුන්ට කන්න අත්‍යවශ්‍ය ආහාර ටික ගෙනලා තියෙන අවුරුද්දක් තිස්සේ මේ රටේ ආර්ථිකයේ මේ ආහාර ද්‍රව්‍ය සැපයීම කරලා තියෙන්නේ බොහොම පැහැදිලිවම මේ තොරතුරු අනුව ව්‍යාපාරයෙන්. එතකොට අපනයන තත්ත්වය දැන් මෙතනදී මම එන්නම් තරංග දෙන දැන් මෙතනදී බරපතල වශයෙන් තියෙන පිටකොටු වියල්ද ව්‍යාපාරිකෙන්ට අපි කියන්නේ උන්ඩියල් ක්‍රමය කියලා කතා. ඒ වගේ මෙතන තියෙන විශ්වාසය මත ගනුදෙනුවා. පාකිස්තානයේ හරි ඕස්ට්‍රේලියාව හරි ඉන්දියාව හරි මේ රටවල් වලට මේ ව්‍යාපාරිකයෝ කෙලින්ම කතා කරලා දැන් තරංගයි මායි අතර සම්බන්ධකම තියෙන විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය උඩ අවුරුදු ගණනක් තිස්සේ අපි ව්‍යාපාර කරන්න ගිහලා තියෙනවා. මම කතා කරලා කියන තරංගට තරංග ඉන්දියාව නම් මම කතා කරලා කියනවා මේ අල මෙට්‍රික් ටොන් මෙච්චරක් එවන්න ඕනේ. එතකොට ඔයා සමහරලාට මම ඔයාගේ account එකට කලින් ඉඳලා සල්ලි දාලා තියෙනවා. එහෙම නැත්නම් මම සල්ලි දානවා කියන විශ්වාසය දෙනවා. ඒ විශ්වාසය මත පදනම් වෙලා තමයි පිටකොටුවයි ඕස්ට්‍රේලියාවයි පිටකොටුවයි ඉන්දියාවයි පිටකොටුවයි පාකිස්තානයේ මේ අතර ගනුදෙනු සිදු වුණේ. දැන් මේ ආණ්ඩුව චක්‍රලේඛක ඉදිරිපත් කරා මේ ඒ චක්‍ර මොකද උන්ඩියල් ක්‍රමයට ඩොලර් හොමාරු වෙනවා කියලා. දැන් මේකෙන් සිද්ධ වුණේ මේ විශ්වාසය මත දැන් මුදල් ගෙවන්නට බැරි වෙලා තියෙනවා. මේ මුදල් ගෙවන්නට බැරි මත දැන් අර විශ්වාසය මත වෙළඳාම සිදු කරන්නට බැරි වෙලා තියෙනවා. මේ ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්න ඩොලර් මිලියන 100 ඩොලර් මිලියන 150 ඩොලර් මිලියන 50 ඉඳලා ඩොලර් මිලියන 150 දක්වා මේ ගෙවින් කරන්නට හිර වෙලා ඉන්න කට්ටිය. දැන් මේකට මේ කරන්න බැරි වෙනා මේ කරන්න බැරි නම් හිතානේ දැනකොට අත්‍යවශ්‍ය ආහාර වල තත්ත්වය මේටත් වඩා භයානක තත්ත්වයකටපත් වෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මාස 3කට මේ චක්‍රයේ අත් හිටවලා මිනිස්සු ජීවත් කරන එක පළවෙනි කාර්යය වෙන්නේ ආණ්ඩුවක. මිනිස්සු ජීවත් කරන මිනිස්සුන්ට කණ්ඩ දෙන වැඩේ කරන්න මේ කරන්න. ඒ වගේම වරායේ තියෙන ප්‍රශ්නයක් වරායේ දැන් මේ මුදල් නැවැවිලා වරාය හිර වෙනවා. ඒ හිර වෙන්නේ ආණ්ඩුවේ මුදල් නැතිකම ඩොලර් නැතිකම ව්‍යාපාරික රුපියල් ගෙවුවට නැහැ ඩොලර් ගෙවන්න ආණ්ඩුවට පුළුවන් කම නැහැ. එතකොට මේ ඩැමරේජස් වල ගෙවන්න යනවා. මෙතන ටැක්ස් එක වදිනවා. මේ ටැක්ස් එක එන්නේ ව්‍යාපාරිකයට. එතකොට ටැක්ස් එක ව්යාපාරිකයට ආපුවාම අත්‍යවශ්‍ය මේ භාණ්ඩ වල මිල තව ටිකක් ඉහළට යනවා. ඉතින් මේක මිනිස්සු අවසානට එන්නේ ඔබට මට මහජනයට. ඉතින් මේ නිසා අපි මේ ප්‍රශ්නේ පිළිබඳව අවධානය යොමු කළා. මේගොල්ලන්ට මේ ගහන අදිවාරය ඒක නවත්තන්න යෝජනා කරලා තියෙනවා. මේ වගේ අපි යෝජනා 4ක් ඉදිරිපත් කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධව ඒ වගේම මේ මොනවාද මේ ඖෂධ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක් තියෙන්නේ. ඖෂධ වර්ග කීපයකට බෙදන්න පුළුවන්. දැඩි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් තියෙනවා. ඒකේ මම කියවර දෙකක් ඇත්තම නැහැ. ඊළඟට ඒක හෘද රෝගීන්ට රේබිස් වලටයි තියෙන්නේ. ඊළඟට අත්‍යවශ්‍ය ආහාර මේ ඖෂධ වර්ග 646ක් අවශ්‍යයි. මේකෙන් 188ක් ඇත්තම නැහැ. දැඩි ඉගයක් තියෙන්නේ. පෞද්ගලික අංශයෙන් සමහරලාට මේ ඖෂධ 50ක් විතර එහෙමෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486ක් තියෙනවා. මේ 486න් 121ක් ඇත්තේ නැහැ. බොහොම පෞද්ගලික බොහොම අරුම හොයාගත්තා තමයි. මේකෙන් 46ක් නම් ඇත්තෙම නැහැ. ශල්‍ය උපකරණ 7854ක් අවශ්‍යයි. ඒකෙන් 1155 මේ රට තුල අද ඉගයක් නැතිලා තියෙනවා. ඉතින් මේ වගේ මේ අතිරේක ආහාර මේ දැන් ඩයබටික් පේෂන්ට්ස් රට එහෙම අතිරේක ආහාර දැන් මොනවාද ඩයබටිස් වගේ ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දාවිය මේ කිගයක් ඒ වගේම ගෝස් කිලෝ එක රුපියල් 650කට ගත්ත එක අතර ගෝස් කිලෝ එක රුපියල් 3000 දක්වා ඉහළට ගිහලා තියෙනවා. දැන් මේ එක තියල්ල හිගයක් ඇතිලා තියෙනවා. මේකට විසඳුම වශයෙන් මේකට හේතුව ජනවාරි මාසයේ මේ LC ඕපන් කරලා මේ ඇනවුම් කරන්න ඕන. නමුත් ඩොලර් නැති නිසා ඇනවුම් කරලා නැහැ. අන්තිමට ADB එකත් එක්ක කතා කරලා ආසියානු සම්වර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 10ක් මිලියන ඩොලර් මිලියන 25ක් හම්බෙලා තියෙනවා. ඒ ඩොලර් මිලියන 10න් තමයි මේ අනුම් කරලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ADB එකයි වර්ල්ඩ් බැංක් එකේ පුංචි මේ කඩලා කුට්ටි අනුම් කරන්න පොඩි ව්‍යාපාරෙන් උපකොන්ත්‍රාත් කරන දෙන්න බෑ. මේක මේන් බල්ක් එකක් විතර දෙන්නේ. ඉතින් මේක උඩ අපිට බල්ක් එකක් ගන්න ගැනීම සඳහා කටයුතු කිරීමේදී මෙතන ප්‍රශ්න තියෙනවා.
එවැනි ඔයගෙන් හිර වෙලා තියෙනවා. දැන් කොහොමද හරි මේකෙන් ප්‍රමාද වෙලා තියෙනවා. දැන් අප්‍රේල් මාසේ තමයි ජනවාරි අනුන් කරන්න ඕන එකට එලිජිබල් කරලා තියෙන අප්‍රේල් ඒ සමස්තයක් වශයෙන් නෙමෙයි පොඩි ප්‍රමාණයකට. දැන් මේක ADB එකත් එක්ක වර්ල්ඩ් බැංක් එකත් එක්ක කතා කරලා මේ ප්‍රශ්නෙත් විසඳගන්න වෙලා තියෙනවා. දැන් මේක සම්බන්ධවත් අපි කටයුතු කරගෙන යනවා. ඒ අනුව අපි ඒකයි අපි කියේ මාස දෙකක තුනක කාලයක් බොහොම අසීරු තැනකට ඉන්න වෙන්නේ කියන එක ගරු අග්‍රාමාත්‍යතුමා සඳහන් කරේ. ඩොලර් ප්‍රශ්නත් විසඳුමක් විදිහට අපනයන පැත්ත ගැන කතා කරොත් එමු කොහොමද? ඔව් අපනයන පැත්ත දැන් අපි විශේෂයෙන්ම අපේ කෘෂිකර්ම අපනයනයන් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙන පොර ප්‍රශ්නත් එක්කලා දැන් තේ වලට තිබුණා එල්ලුම ඒ වගේම පොල් වල තත්ත්වය ඒ වගේම එළවලු පළතුරු වල තත්ත්වය. ඉතින් මේ ආදි වශයෙන් මේ කෘෂිකර්මක පැත්තේ බොහොම අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය වැඩි කිරීමට පියවර ගන්නට ඕන. ඉතින් පොහොර ප්‍රශ්න බරපතල විදිහට බලපලා තියෙන පොහොර කමිටුව අපි අද තමයි රැස් වෙන්නේ. එතනින් තමයි අපිට නියම තොරතුරු, හරිම තොරතුරු ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ, දැනුවත් කරන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් මෙට්‍රික් ටන් 65000ක යූරියා මෙට්‍රික් ටන් 65000ක ප්‍රමාණය නැවදයක් ලංකාවට එනවා ඉන්දියාවෙන් ඉඳලා. මේ යූරියා මෙට්‍රික් ටන් 65000ක ප්‍රමාණය කිසිසේත්ම ලංකාවට කෘෂිකර්මාන්තයට ප්‍රමාණවත් නැහැ. මේ කන්න සඳහා ප්‍රමාණවත් නැහැ. මේ විදිහේ නැව් තුනක්වත් අඩුම තරම් ආවොත් තමයි මේක සමනය කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපනයන ශක්තිමත් කිරීම සිදු කරන්නට මේ ඔක්කොම හැබැයි ක්‍රමිකව කරන්න වෙන්නේ තරංග ලහියේ ඔක්කොම විසඳන්න බෑ. ඒක තමයි අපි මාස 3ක කාලයක් විතර දුෂ්කර ක්‍රියාවේ යෙදෙන්න වෙනවා අපි ඔක්කොටම. දැන් රටක් විදිහට අපි අභියෝග රැසකට මුහුණ දීලා තියෙනවා. දැන් ඔබතුමාලත් මේ අභියෝග වලට යම් උත්තර හොයාගෙන යනවා කියන කාරණාව දැන් මේ කියපු කතා බහත් එක්ක අපිට දැනුණා. දැන් මේ 20 සහ 21 පිළිබඳව කාරණා තියෙනවනේ දැන් කතා බහ කරන මේ පිළිබඳව යම් මොන හරි හොයා බැලීමක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සඳහා මොන හරි ගන්න ක්‍රියාමාර්ග වලට යන්න බලාපොරොත්තුවක් තියෙනවද? අඬුකම් විස්තාර ගැන පිළිබඳව 20 අපි අඬුකම් ව්‍යවස්ථාවේ අපි ස්ථාවරය වෙනස් කරලා නැහැ තරංග. අපි එදා කතරගම සම්මේලනයේදී 1994 මට මතක විදිහට සම්මත කරගත්තා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවය. අපි ඒ ස්ථාවරයේ එමුම ඉන්නවා. අපි යහපත් නාඩු 2009 ලාවේ අපි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඉවරලා අපිට ඉස්සරලා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයෙක් ඉඳද්දී 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඉවරලා විධායක ජනාධිපති ක්‍රමයේ ඒකාධිපති ධූරය දක්වා යාමට තත්ත්වයට යාමට 19 සම්මත කරනවා. 18 සම්මත කරගත්ත එකට අපි විරුද්ධ වුණා පාර්ලිමේන්තුවේ. නමුත් අපි විරුද්ධ වුණාට ඒක වැඩක් වුණේ නැහැ. ඒ වගේම ඊට පස්සේ අපි 19 ගෙනාවා. අපි ඇවිල්ලා 19 ගෙනල්ලා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරලා මේ පාර්ලිමේන්තුවට බලතල අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන පාර්ලිමේන්තුවට බලය එන ක්‍රමය ඇති කරා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි ව්‍යවස්ථාවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තිබ්බනේ කියලා ඉවරලා කෙනෙකුට කියන්න පුළුවන්. ඔව් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තිබුණා. නමුත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරන්න බෑ. එහෙමනම් අපිට නැවත ජනමතයකට යන්න ඕනේ. නැතුව 3-2ක ඡන්ද විමසීම කර අපිට යන්න දෙන එවැනි තත්ත්වයකට මේ රටක් තිබුණේ. අපි 2015 රටපට බාර ගන්නකොටත් රටේ ආර්ථිකය කඩාවැටලා තිබුණේ. 2015 පුළුවන්කම තිබුණා නම් මහින්ද මහත්තයට එදා වතුර ඉල්ලපු මිනිස්සුන්ට රතු වර්තවල වෙඩි තියන්න ඕනෙත් නැහැ. භූමි තෙල් වල මිල අඩු කරන්න කියනකොට හලාතු මිනිස්සුන් වෙඩි තියලා මරන්න ඕනෙත් නැහැ. EPF එක රැකලා දෙන්න කියනකොට කටුනායක වශයෙන් චානකලට වෙඩි තියලා මරන්න අවශ්‍යතාවයක්වත් නැහැ. ඒක කරන්න බැරි යාට බැරි නිසා තමයි එයා මේක මේ වෙඩි තියලා මරුවේ. එහෙනම් ආර්ථිකයේ මේ විධායක ජනාධිපති ධූරය අපි වෙනස් කිරීම සඳහා පුළුවන් අවම කිරීමට බලතල තමයි 19 ගෙනාවේ. 20 ගේනකොට අපි පාර්ලිමේන්තුවේ නියෝජනය තිබුණේ. අපි ඒක മന്ത്രി ධූරයවත් පාර්ලිමේන්තුවට ගෙන තිබුණේ. ඒ නිසා තමයි අපි ලහියේ ශ්‍රේෂ්ඨ අධිකරණ කියලා පළවෙනිම නඩුව පැවරීමට අපි කටයුතු කරේ. හොඳයි. ඒ පිළිබඳව අපිට ඒ විදිහේ අදහසක් ගන්න පුළුවන්කම තියෙනකොට අපිට තියෙන කාලය අවසන් කියලා අපි නිෂ්පාදක කණ්ඩායම කියන නිසා මම අවසාන වශයෙන් ඔබතුමාට ඔය තියෙන කාරණාත් එක්ක මොකක්ද ජනතාවට දෙන්න තියෙන පණිවිඩය කියලා තප්පර කීපෙන් කිව්වොත් වටේ. අපි විනයකරුක පක්ෂයක් විදිහට අපි මේ රටේ තියෙන කරුණු පිළිබඳ සම්මේධි කණ්ඩායමක් විදිහට තරංග අපි මේක දැක්කා. මේ රටේ ප්‍රජාතන්ත්‍රයක් ඇති වෙන්න පුළුවන් මේ යන තත්ත්වයක් එක්කලා. ගෝඨගමුවට පහරදීම ආදී සිද්ධීන්ත් එක්කලා අපි මේ ප්‍රජාතන්ත්‍රයක් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේ සියල්ල සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්නට අනුබල දුන්න ප්‍රලම්බවපු ඒ වගේම ක්‍රියාත්මක වෙච්චි උදවි සම්බන්ධව තාක්ෂණය ඔස්සේ සොයා ගන්නට පුළුවන් ඒක පිළිබඳව කටයුතු කරන්න. මේ තත් අපි දැකලා අපි අප්‍රේල් මාසේ 4 වෙනිදා මේ ඊයේ කරපු වැඩක් නෙමෙයි මේ
පසුගිය අප්‍රේල් මාසයේ 4 වෙනිදා මේ මහලේකම්වරයාගේ ආසනයේ යුතුව අපි අපේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ අපේ ආසන සම්බන්ධකාරවරුන්ට අපි මිලිම කරේ එක්සත් ජාතික පක්ෂයේ අපේ අවසරයෙන් තොරව කිසිම උද්ඝෝෂණයක මේ රැස්වීමකට විදේශ සංචාර මේ වැඩමුළුව කිසි දෙයකට සහභාගී වෙන්න එපා කියලා. මේක විනයක් තියෙන්න ඕනේ මේ රටේ පාලනය කරනවා. ප්‍රචාර ක්‍රියාවලින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා හැමදෙනාම මේ தත්ත්වය තේරුම් අරගෙන ඉවසිලිවන්තව කටයුතු කරොත් අපිට මේ ප්‍රශ්න බේරුම් කරගෙන ගොඩ යන්න බුලන් ගරු වගේ මැතිතුමා මේ රට ගොඩ දානවා. ඒක සත්‍යයි. එතුමාට ඒ හැකියාව තියෙන සම්බන්ධකම තියෙනවා. ඒක නිසා මාධ්‍ය තුළ මඩ ගහන්නේ නැතුව මේ කමිටුව හදන කොටත් බොරු මේ කමිටුව පිළිබඳව මුදල් කාබාසිනය කරනවා. අපි ඩීසල් ලීටර් එක ප්ලේන් ටැබ් බිල නැහැ කියලා කිව්ව එකයි. ඒ නිසා සත්‍ය මේ ඉඩ දීලා අපි සත්‍යයට කරු කරලා යුස්ලිවන්ත වැඩ කටයුතු කරමු. අපිට ගොඩ යන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දවස් අපිට සමග මේ මොහොතට සහභාගී වුණේ මේ විශේෂ කතා බහට එකතු වුණේ. ඉතින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි අයි දවසක කතා බහ කරමු රට වෙනුවෙන් යහපත් යමක් කරන්න අපිට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එමනම් හිතවතුන් අපි සූදානම් වෙනවා ආදට ඔබෙන් සමුගෙන යන්නට සියත පිළිසඳරෙන් මෙසේ සමුගැනීම සටහන් කරන්න හෙට උදෑසන 6:00 යලිත් වතාවක් අපි සූදානම් වෙනවා සියත පත්තරයේ සමගින් ඔබව මුණ ගැහෙන්න. යහපත් වූ දවසක් රැඳෙන්න ඔබේ නාලිකාව සියත සමගින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.